समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බික්ඛු uppannං කාම විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ සත්‍යයට පුළුවන්කමක් ලැබෙනවා තමන් මේ ඉබාගාතේ දුවන ජීවිත ගමනින් නවතින්න. මිනිස්සු හරි ලොකු රේස් එකක. ඒ රේස් එක කෙලවර වෙන්නේ කොහින්ද කියලාවත් ඔවුන් දන්නේ. මරණ මොහොත දක්වාම ජීවිත රේස් එක දුවගෙන ඉන්නවා. තමුණුත් මේ රේස් එකේ නිින්දක් නැතුව විවේකයක් නැතුව දුවනවා විතරක් නෙමෙයි, තමන් වැටිච්ච වලේම තමන්ගේ දරු මුණුබුරන් උනත් වටන්න ඔය පිංගුතුලා පසුබට වෙන්නේ නැහැ. අපිත් මේ රේස් එක දෙවුවා නේද? ඔයගොල්ලොත් මේ රේස් එක දුවලා බලන්න. පිංගුති අපි අපේ ජීවිත කාලෙදි දැකලා තියෙනවා මේ ජීවිත රේස් එක කියන එක දුවලා දිනා ගන්න බැරුව මරණය කියන තැනින් පරාද වෙච්ච මිනිස්සු. ජීවිත කාලයේම රූපය අල්ලගෙන ජීවිතය අල්ලගෙන මේ ජීවිතයට ආදරෙන් සැලකුවත් නේද? හා යොබ්බනා ජරාන්ත යෞවනකම කියන එක වයසට යෑම කෙලවර කොටගෙන පවතිනවා. ඉතින් මේක අමතක කරලා දාලා මේ ශරීරයට ඕනවට වඩා මේ ශරීරය හුරතල් කරන්නයි, මේ ශරීරයට කණ්ඩ දෙන්නයි, බොණ්ඩ දෙන්නයි, නාවන්නයි, අරව ගන්නයි, මේව ගන්නයි මං කියන්නේ මේව කරන්න. හැබැයි මේකේ අවසානය දන්නව නේද? මොකද්ද? හා යොබ්බනා ජරාන්ත. ඒ දැන් කුදු වෙලා දෙකට නැවිලා පාර යන අම්මලා දැකලා නැද්ද? දැකලා තියෙනවනේ. දැන් මේ පින්වතුන්ලගේ විවාහ වෙච්ච දවසේ රූපයකුයි දැන් රූපයකුයි බලන්නකෝ. දැන් ওই පින්වතුන්ල කැත වෙලා ගිහිල්ලා, ඇදිලා ගිහිල්ලා, හැම රැලි වැටිලා ගිහිල්ලා, කොණ්ඩ සුදු වෙලා, දත් හැලිලා දැන් කැතයි. මේක මෙහෙම මේ ඉදිරලා ගිහිල්ලා කැත වෙලා ගිහිල්ලා නවතින හේකුත් නෙමෙයි. මේ ඔය අතරතුර හැදෙන ලෙඩ රෝග. දැන් ওই පින්වතුන්ලට නම් ඉහෙන් කහින් බයින රෝගයක් තාම නැතුව ඇති. හැබැයි තව ටික දවසකින් මොකක් එනවද? ස්පිරිතාලෙට ගිහිල්ලා නහයෙන් කටින් බට ගහගෙන මේ ජීවිතය අවසන් කරන දුක්ඛිත ප්‍රතිපදාවට අපිට එන්න වෙනවා. පිළිකා රෝහලට ගිහිල්ලා බලන්න. ජාතික රෝහලට ගිහිල්ලා බලන්න. මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිලා පුදුම දුකක් මිනිස්සු ඒ වගේ විඳිනවා පින්වත්. ඔය පින්වතුන්ලට තාම නැහැ. හැබැයි ඔය නිරෝගීකම කියන එක කෙලවර කොටගෙන ඉන්නේ මොකද්ද? රෝගී බව කියන එක කෙලවර කොටගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. ඇත්තද නැද්ද? ඇත්ත. තව ටික දවසකින් තේරෙයි. එක්ටන් වෙලා පැරලයිස් වෙලා අරෙහින් මෙහෙන් කුණු වෙලා කෑලි ගැලවිලා වැටෙනකොට පිළිකා හැදිලා මූණේ භාගයක් ඇතුළ පේන්න මූණේ තුවාල වෙනකොට තේරෙයි දෙයි හාමුදුරුවනේ මෙච්චර කැපකිරීම කරපු ජීවිතය යන්න රාගම අක්මා බද්ධ කිරීමේ රෝහලට ගිහිල්ලා බලන්න එතන ඉන්න මිනිස්සු පුංචි දේවල් ටිකක් වෙලානේ. මගේ ඇඟ ඇතුළට ස්වාමීනි කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ මට අමාරුයි කියලා තියෙනවා මගේ ස්කන්ධයකට. ඊළඟට ඊයේ පෙරේද එක්කෙනෙක් ආවා පෙනහැලුවලා අමාරුව. ළඟ සුනකෙක් නිදාගෙන මම කියන්නේ රෝම ගහ නාසයෙන් ගිහිල්ලා පෙනහලු දෙක සවුත් වෙලා. දැන් බලන්නකෝ මේ මිනිස්සුන්ගේ ජීවිතය කියන එකනේ. ওই පිංගුතුලට කොතන වරදින්න පුළුවන්ද? දැන් කවුද හිතන්නේ මේ බල්ලෙක් ළඟ නිදාගත්තයි කියලා ඔහොම වෙයි කියලානේ. වැඩේ වෙනකම්ම අපි දන්නේ නැහැ. මැරෙනකම්ම දන්නේ නැහැ මැරෙන්න වෙනවා කියන්නේ. ජීවිතයේ අවසානය
මේක කෙලවර මොකද්ද තියෙන්නේ? මේ ඔක්කොමත් හරි මරණය කියන එකෙන් ජීවිතය ඉවර වෙන එක බලන්න. දැන් මේ ආදරෙන් හදපු ශරීරය, ආදරෙන් හදපු ජීවිතය, සෙනෙහසින් පෝෂණය කරපු ජීවිතයේ කෙලවර මරණය නම් මොකක්ද ඔය පිංගුතුලා මේ ජීවිතේ ජීවත් වීමේ අර්ථය? මරණකම් අහුවෙන දෙයක් කාලා ඉන්නවා විනා, අහුවෙන ඇඳුමක් ඇඳලා ඉන්නවා විනා, ඇයි අපි ඔක්කොටම මොකක් වෙන්න වෙනවද? මැරෙන්න වෙනවා. මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. මේ කිසිම දෙයක් යනකොට අරගෙන යන්න බෑ. අන්නේ අරගෙන යන්න බැරිකම තේරුම් ගන්නේ නැතුව මිනිස්සු මේ ජීවිත රේස් එක දිව්වොත් පිටින්දි මතක තියාගන්න මැරිච්ච දාට ඔක්කොම ඉවරයි. මේ කිසිම දෙයක් දරුවෝ ඥාති හිත මිත්‍රාදී මේ මොනවත් අරන් යන්නේ නැතුව ජීවිත ගමන සංසාරයට වැටුණට පස්සේ සංසාරේ විඳින්න වෙන දුක මෙච්චරයි මෙපමණයි කියලා නිම කරන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ ඔය හිස් ගමන දුවන්න ලෑස්ති වෙන්න එපා. හරිද? ඔය හිස් ගමනේ කෙලවර තියෙන්නේ මහා නිර්ාර්ථක ප්‍රතිඵලයක්. නිස්සාර ප්‍රතිඵලයක්. ඔය ඉනි කප දාන්නේ ගඟකට. ජීවිතේ මහන්සි වෙන තරමට ප්‍රතිඵලයක් නැති වෙනව අවසානෙට වෙනකොට ඇඟේ පතේ අමාරුවක් ඇදලා ලෙඩක් දුකක් හැදුනහම අතානෝ ලෝකෝ අනබිස්සරෝ. ඒ දුක කාත් එක්කවත් ෂෙයා කරගන්න බෑ. පුතා ඉන්නවා, පුත්තා මත්ති, ධනම් මත්ති, ඉති බාලෝ විහඤ්ඤති. මට පුත්තු ඉන්නවා, මට දරුවෝ ඉන්නවා කියලා හිතන්නේ කවුද? බාලයා. අත්තාහි අත්තනෝ නැත්තිනේ තමන්ට තමන්වත් නැහැ. තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තෝ කුතෝ ධනම්. මට කොයිද දරුවෝ? ඒගොල්ලන්ට පින්වත්නි අපේ ලෙඩක් දුකක් කවදාවත් බෙදා ගන්න බෑ. දැන් ඉදිරියට එන දරුවෝ කොහොමත් නේ ලෙඩක් දුකක් බෙදා ගන්න තිය අම්මගේ තාත්තගේ කැතක් කුණක්වත් අත ගා ගන්න බැරි තරම් නිකන් චොකලට් බෝල ටිකක් වගේ ටිකක් නේ බිහි වෙන්නේ. ඔක තමයි ඇත්ත. ඉස්සර නම් අම්මා කෙනෙක් වයසට යනකොට සැලකුවා කැතක් කුණක් නැතුව. දැන් කොහොමද? දැන් ඕනනම් සතියක් දෙකක් සලකනකොට ඇත්ත ඉතින් දරුවන්ටත් වැඩ තියෙනවනේ. ඒගොල්ලන්ටත් ගොඩනගාගත්ත පෞල් ජීවිතයක් තියෙනවා. අපේ කැත කුණු අතක ගා ඉන්න ඒගොල්ලන්ට බෑ. මේ තමයි ජීවිතය අවසන්. පැහැදිලිද මම මේ කියන එක? ඉතින් මෙන්න මේ નિરර්ථක ජීවිතේ ඔය පිංගුතුල්ලා දුවලා හිස්සතින් මැරිඩ යනවා වගේම බලන්නකෝ සමාජයම සමස්ත ලෝකයක් ඔය નિરර්ථක ජීවිතේ පස්සේ දුවන්නේ නැද්ද? පාසල් තරඟ, විභාග තරඟ, දහම් පාසලට ගියත් නේ ඉස්සර නම් දහම් පාසලේ නවතින්න කියලා දුන්නේ. දැන් දහම් පාසල තමයි රේස් දුවනම තැන බවට පත් වෙලා ඉන්නේ. මොඳම කටහඬ තෝරන්නේ දහම් පාසලේ. එහෙමද? එහෙම තමයිනේ. මේ හැම එකක්ම අර ව්‍යාපාර මට්ටමට ඇවිල්ලා බුදුදහමත් එහෙම කරගෙන ධර්මයත් එහෙම කරගෙන හැමදේම පින්වත්. නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ මතක තියාගන්න. බුදු කෙනෙක් ලෝකයට පහළ වුණාට පස්සේ බුදු කෙනෙක්ගෙන් අපිට ලැබෙන පණිවිඩය මොකක්ද? මහණෙනි. ඔය ජීවිත රේස් එක දුවන්න එපා. ඇයි? ඔය ජීවිත රේස් එකේ කෙලවර තියෙනවා ව්‍යාධිය කියන එක. එදාට ඔබ අසරණ වෙනවා. අතානෝ ලෝකෝ අනබිස්සරෝ කාගෙන්වත් පිළිසරණක් නැහැ. දරුවෝ නෝනා මහත්තයා කවුරුත් නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයම්. මහණෙනි මේකේ කෙලවර තියෙනවා මේ නුඹලාට මේ හැමදේම දාලා යන්න වෙන තැන. මරණය කියන එක. රට්ටපාල කුමාරයා කියන්නේ අපිට පින්වත්නි මේ හැමදේම දාලා යන්න වෙනවද නැද්ද? අම්මා තාත්තා නංගි කිසි දෙයක් අරගෙන යන්න බෑ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඇයි පින්වත්නි මේ හැමදේම දාලා යන්න වෙන ශරීරයක් පිළිසරණක් පිටක් නැති ශරීරයකට වැඩකාරිය දාසිය වගේ සලකන්නේ. උදේ නැගිට වෙලේ ඉඳන් නාවනවා, බ්‍රෂ් කරනවා, කන්න දෙනවා, බොන්න දෙනවා, 10ට තව මොන හරි දානවා, ඇඟේ ගා ගන්නවා මොන හරි ක්‍රීම් ටිකක්, පවුඩර් ටිකක්, ඇඳුම් පැළඳුම් අඳින්න උදේට එකක් අඳිනවා, දවල් බෝනික්ක වගේ මේක තියාගන්න හැදුවට ඔය පිටුතරට මතකද අර පොඩි කාලේ අපේ මේ අක්කලා එහෙම ගොඩක් වෙලාවට දූලා තමයි ඔක කරන්නේ. මේ බෝනික්ක අරගෙන ওই බෝනික්කන්ට ඇඳුම් අඳිනවා, කොණ්ඩ ගොතනවා නේ. මට මතකයි ඉස්සර මේ තට්ටි තියෙන බෝනික්ෙක් හිටියා. මතකද ඔය පිටුතරලා? මොකද කරන්නේ මෙයාගේ කට විදලා කවලා නැද්ද ඔය පිටුතරලා? කවලා තියෙනවා. පස්සේ ලොකු වෙනකොට ඇයි නැවැත්තුවේ? ඇයි නැවැත්තුවේ? ඇයි ලොකු වෙනකොටත් එයාගේ කොණ්ඩේ බඳින්නේ නැත්තේ?
ඇයි යාගේ කටහිල් කරලා කෑම කැව්වේ නැත්තේ? ඇයි යාව කකුල් දෙකේ දාලා නැලෙව්වේ නැත්තේ? ඇයි? පොඩි කාලේ කලානේ. ඉස්කෝලේ එක්කන් යනවා වඩාගෙන බලනවා. ඉස්සර මට මතකයි අපේ අක්කව කේන්ති ගස්සන්න ඕමුණා නම් මම කරන්නේ මේ බෝනික්ක පොලේ ගහනවා. දරුවා පොලේ ගැහුවා වගේ හඬනවා. අත ගානවා, ප්ලාස්ටර් ගානවා. ඇයි මේක නැවැත්තුවේ? අපි ලොකු වෙනකොට අපි තේරුම් ගත්තා මේ බෝනික්ෙක් නලෝලා කරලා හුරතල් කරලා වැඩක් නැහැ කියලා. පින්වත්නි, ඔය බෝනික්කවත් ඔය ශරීරයේ කියන බෝනික්කවත් දැන් අර එක අතකින් අර තට්ටේ තියෙන බෝනික්ක වයසට යන්නේ නැහැ. ඌට උණ හැදෙන්නේ නැහැ. ඒක හොඳයි. තාමත් මං හිතන්නේ ගෙවල් වල අතපය කෑලි ඇති. අරයට සලකන එක හොඳයි. මේ බෝනික්ක කියලා හිතාගෙන ඉන්න කෙනාට සලකන සැලකිල්ලට මෙයා වයසටත් යනවා. ලෙඩ වෙනවා, කුණු වෙනවා, අසුචි මල මුත්‍රා දානවනේ. අර බෝනික්කට සලකන තරම්වත් සාරයක් තියනවද මේකට සලකන එකේ? හැබැයි ඔය පින්වතුන් ඔක්කොම මෙන්න මේ සිටුේෂන් එක මේන්ටේන් කිරීමේ නැත්තම් ජීවිතය කියන తত্ত্বය නැවත නැවත සකස් කිරීමේ යුද්ධයේ ඉන්නවද නැද්ද? මොකටද? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මෙයා මට යහපතක් කරයිද? දැන් අම්මලට කරලා දෙ යහපතක්. යහපතක්ද මේ අසත්පුරුෂයා මට කරලා තියෙන යහපතක්ද? දැන් දනිස් අමාරු නැද්ද? කොන්දේ අමාරු නැද්ද? සීනි වැඩි වෙලා නැද්ද? කොලෙස්ටරෝල් නැද්ද? විවිධ ලෙඩ රෝග හැදිලා නැද්ද? තව හෙට අනිද්දාට තාම ඔය පන්දම් පානිය විතරයි. හොඳ සෙල්ලම් තව චුට්ටක් යන්නකෝ. ස්පිරිතාල වල වැටිලා නහයෙන් කටින් මුත්‍රා මාර්ග වලින් බට ගහගෙන ලේ ගන්නකොට ඇටකටු පෑදිලා හුස්ම ගන්න අමාරුවෙන් ජීවිතේ ගත කරනකොට තේරෙයි අනේ දෙයියනේ මොකක්ද මම මේ ගත කරපු ජීවිතේ කියලා. දැන් මේ ඉන්න චූටි දරුවෝ ගන්න මේගොල්ලොත් යන්නේ එතනට නෙමෙයි. ඔය පින්වතුන්ලා ජීවිත කාලෙම මහන්සි වෙලා ලෙඩ වෙච්ච ශරීරයක් පෝෂණය කළා. අර බෝනික්කට කන්න බොන්න දුන්නා වගේ වැඩක් නැහැ. වැලි වලින් මාලිගා හදලා ඒ දේවල් පරිස්සම් කරා වගේ. මට්ටු වෙන්නේ නැතුව ඔබ වැටිච්ච වලේම බලන්නකෝ අපි සමාජයක් පෙළගස්වන විදිහ මගේ දරුවත් මමත් බැඳ ඔබත් බඳින්න ඕනේ. හරි ඔය මමත් දරුවෙක්ද ඔබත් දරුවෙක් හදන්න ඕනේ. මමත් මේ ගේ හදාගත්ත ඔබත් මේ බිස්නස් එක කරගෙන යන්න ඕනේ. පිටින්ද මේක ලෝකේ තියරි එකක් නෙමෙයි. يعني මේක අනිවාර්යෙන් කරන්න ඕනි කියලා එකක් නැහැ. කෙනෙක්ට ප්‍රඥාවෙන් මේ ජීවිත රේස් එකෙන් නවතින්න පුළුවන්. ඇයි නවතින්නේ? මැරෙන, දිරන, ලෙඩ වෙන ජීවිතයක් පෝෂණය කළා වැඩක් නැහැ. ඉස්සර නම් අපිත් මේකට කැව්ව පෙව්ව ඇඳුම් පැළඳුම් ඇඳුවා. අරව කැපුවා, කොණ්ඩ කට් කැප්පෙව්වා, අරව කැප්පෙව්වා, මේව කැප්පෙව්වා, ක්‍රීම් ගාලා බැලුවා. මෙයා දෙන්නේ අවසානෙට මරණය නම්. එදායි දැන් තීරණය කරා උඹට ඕනේව දෙන්නේ නැහැ. මට ඕනේව ටික අරගෙන ජීවත් වෙන්න. එදායි දැන් තීරණය කළා ඇඳුම් දෙකයි දෙන්නේ. එකක් වැලට දානකොට එකක් දෙනවා. හරිනේ තුන් සිවුරනේ. අන්දනේ සිවුර දෙකයි. දැන් මෙයා ඉල්ලනේව දෙන්නේ මන් දෙනේව අරගෙන මෙයාට දැන් පිටින් හීලා වෙච්ච බලු කුක්කෙක් වගේ ෂෝක් එකට ඉන්නවා. දෙන ඕන දෙයක් කන්න පුළුවන්. ඉස්සර නම් තියනවා පොඩ්ඩක් ඇකිලි කන්න බෑ, වට්ටක්ක කන්න බෑ, කොළ කන්න බෑ. දැන් එහෙම නෑ. දැන් දෙන ඕන දෙයක් කාලා ඉන්නවා. හරිද? සාධාරණයිද අසාධාරණයි? ඇයි දැන් මෙයා ඉල්ලනේව දීලා ඒක දෙන්නත් මහන්සි වෙන්නත් එපයි. අර හේක්ක යන්න කියනකොට හේක්ක යන්න ඕනි. අර ෂොප් එකට එක්ක යන්න කෙනෙකුට ඒ ෂොප් එකට යන්න ඕනි. අර shopping mall එකට යන්න කිව්වා මේකට එක්ක යන්න ඕනි. දීලා මම බැලුවා අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඔක්කොම දීලා අවසානයේදී ශාරීරිය දීලා තියෙන්නේ ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණය. එනිසා අපි තීරණය කළා ජීවිත කාලෙම මහන්සි වෙලා මේ අසත්පුරුෂයාට පොවන්නේ කවන්නේ නැහැ. ලැබෙන දෙයක් කාලා බීලා තියෙන තැනක වැටිලා ඉඳලා ඉන්න පුරුදු වෙන්න කියලා පුරුදු කරා. මහානකමත් එක්ක පුරුදු කරේ ඒක තමයි. පැහැදිලිද කියන එක? ඉතින් මේකෙදි අර ඔය පිංගුතුල්ලගේ වගේ ඔය බෝනික්කා ජීවිත නම් නැහැ. ඔය පිංගුතුලට තියෙනවනේ එහෙම පොඩි බෝනික්කා ජීවිතයක්. ඒ කියන්නේ පොඩි ආස්වාදයක් තියෙනවනේ. හොඳ ඇඳුමක් අඳවල පාරේ ගියාම ඔය පිංගුතුල ඒ කුෂ්ඨය කහලා සතුටු වෙනවා. මම කියන කුෂ්ඨය, මං ලස්සනයි කියන කුෂ්ඨය, මම ලොකු මිනිහෙක් කියන කුෂ්ඨය, මම වැඩකාරයෙක් කියන කුෂ්ඨය, මම තමයි කෙනා කියන කුෂ්ඨය කහ ඔය පිංගුතුල සතුටු වෙනවා. භික්ෂුව මොකද කරන්නේ? ඔය කුෂ්ඨය කහන එක නවත්තලා කුෂ්ඨිය හොඳ කරගන්න යනවා. මට කියන්නකෝ කුෂ්ඨය කහන එකද වඩා සනීපේ
කුෂ්ඨය හොඳ කරගන්න එකද වඩා සනීපයි? කහන එක සනීපයිද? කුෂ්ඨය කහන්නේ පින්වත්නි අඥානයෝ. කුෂ්ඨය කියන්නේ ගඳ ගහන එක. කුෂ්ඨය කියන්නේ සරව වැක්කිරෙන එක. කුෂ්ඨය කියන්නේ සමාජය පිළිකුල් කරන එක. අපිට ඒක හොඳයි වුණාට සමාජයට ඒක පිළිකුල්. තේරුණාද මේක? එනිසා මේ කුෂ්ඨය කහන්න නැතුව කුෂ්ඨය හොඳ කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනකොට ඇයි මගේ පින්වතුන්ලා ජීවිත කුෂ්ඨය කියන එක කහ කහ ඉන්නේ? මේකෙන් නතර වෙලා බලන්නකො සනීප කොච්චරක්ද කියලා. මම මේ කියන්නේ ඔක්කොම අතල්ලා දාලා කැලේ පා ඉන්න නෙමෙයි. ඔය දුවන රේස් එක නවත්ත ගන්න පින්වත්නි ඕක ආමිසමය ලබන සැප වේදනාවක්. ආමිසමය සැපක් කියලා කියන්නේ මොනවා හරි එකක් පදනම් වෙලයි ඔබට ඔය සැප ලැබෙන්නේ. උදාහරණයක් විදිහට අම්මා නිසයි සතුටින් ඉන්නේ. දුව නිසයි සතුටින් ඉන්නේ. පුතා නිසයි සතුටින් ඉන්නේ. හදිසියවත් දුවයි පුතයි අම්මයි මැරුණොත් ඒගොල්ලෝ මැරෙන්නේ ඔබේ මොකක්ද අරගෙනද? ඔබේ සතුටත් උදර්ගෙන නෙමෙයිද දුව මැරෙන්නේ. දුවට පුළුවන් ඔබේ සතුටට හානි කරන්න. සොර සතුරන්ට ගන්න පුළුවන් ඔබේ සතුට. හැබැයි නිරාමිස සැපේ දරුවන් පෝෂණය කිරීමෙන් වළකිනවා. වැළකිච්ච නිසා ආමිෂමය දුවක් නිසා පුතෙක් නිසා බිරිඳක් නිසා ස්වාමියෙක් නිසා ඇති වෙන සතුටක් නෑ. නැතිවීම නිසාම සතුටක්. ඇයි? කොහොමද නැතිවීම නිසා සතුටක් එන්නේ? මෙන්න මෙහෙමයි. කුෂ්ඨයම ගන්න. කුෂ්ඨය කහනකොට සැපයිනේ. හැබැයි කුෂ්ඨය නැති වුණාමත් කසලා එන්නේ ආමිසමය සැපයක්. කුෂ්ඨය හොඳ වුණාම එහෙම කසනවා වගේ සැපක් නෑ. හැබැයි ඇත්ත සැපේ මොකද්ද? හරි සැපේ මොකද්ද? සනීප සැපේ මොකක්ද? හොඳම සැපේ මොකක්ද? කුෂ්ඨය කහලා ගන්න සැපේද? නැතුව ගන්න සැපේද? එතකොට නිකන් ඔය පිටුතරට කිසි අර අපි කියන්නේ මේ ජොලියක් නෑ වගේ. කියන්නේ නිකන් හරි කහන්න මොකක් තියෙන්න ඕනේද? නිකන් හරි කහන්න කොහේවත් නැත්තම් බලු පැටියා කියන කුෂ්ඨය හරි ගෙනල්ලා කහ ඉන්න. දරුවෝ නැත්තම් බල්ලෙක් හරි හදා ගන්නවනේ. කියන ඔය පිටුතර මොකක් හරි ඕනේ කහ ඉන්න. දුව කියන කුෂ්ඨය අවුරුදු ගාණක් කහලා කසාද බන්දල යවලා දැන් මුණුබුරා කියන කුෂ්ඨය කහන්න අරගෙන. මිනිබිඩි කියන කුෂ්ඨය කහන්න අරගෙන. ඉවරයක් නේ. එකපාරක් මොනවා හරි එළවලුවක් හිටවගෙන ඒක කහ ඉන්නවා ටික කාලයක්. ඒකේ වරුණාට පස්සේ තව එළවලුවක් හිටවගෙන ඒක කහ ඉන්නවා. එක නාට්‍යයක් දැන් නාලිකාවලින් සමහර නාලිකාවල නාට්‍යෙම පෙන්නනවනේ නේ. ඒගොල්ලෝ මොකද ඔය කරන්නේ? ඔබට කාලයකට සැරයක් කුෂ්ඨයක් දෙනවා. ඔබත් ඒක රෑ ඉඳන් එළි වෙනකම්ම මොකක් කරනවද? කහ ඉන්නවා. ඒගොල්ලෝ දන්න ඔය පිඟුතුලා කුෂ්ඨ කහන්න එන කැමැති. ඔය පිඟුතුලා කහන්න කැමැති જાතිය කුෂ්ඨ ගෙනල්ලා දෙනවා. ඇත්තද නැද්ද මම මේ කියන කතාව පැහැදිලිද? ඉතින් ඔය පිඟුතුලා ඔය ටීවී වල එල්ලිලා මොනවද කරන්නේ? නාට්‍ය බලනවන්නේ මේ ඊට පස්සේ කියන්න ඕනේ. මම මේ මගේ කුෂ්ඨය කහනවා. 7 ඉඳන් 8 වෙනකන් කුෂ්ඨය කහන වෙලාවයි. 8 ඉඳන් 9 වෙනකන් කුෂ්ඨය කහන වෙලාවයි. 9 ඉඳන් 10 වෙනකන් කුෂ්ඨය කහන වෙලාව. ඉතින් අපි පාරේ යනකොට පිඟුනේ ඔය ගෙවල් දොරවල් වල දකින්නවනේ. හැමෝම 7ට විතර ඉඳගත්තාම 9 8 10 වෙනකම්ම මොකක් කරනවද? පෙරලි කුෂ්ඨ කහ ඉන්නවා. අපිට ඉතින් අනුකම්පාවයි. අනේ මුන්ට කුෂ්ඨයක් ඇදිලා. හොඳ කරගන්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද දන්නේ. අපේ ආරණ්‍ය ඉන්න පිඟුනේ බල්ලොත්. උන්ටත් කුෂ්ඨ හැදෙනවා. උනුත් කසනවා. බල්ලෝ Tamanට ඇදෙන කුෂ්ඨිය කසනවා. කොල්ලෝ කෙල්ලෝ ඒත් කුෂ්ඨ. මිනිස්සු ඒත් කුෂ්ඨයක් කහ ඉන්නවා. වෙනසක් තියෙන්න ඕනේ වෙනසක්. බල්ලට දැනෙන්නේ නැහැ කවදාවත් කුෂ්ඨ කහද්දී මේ මම මේ කහන එක නවත්තන්න ඕනේ කියලා. මිනිස්සෙක්ට දැනෙන්න ඕනිද නැද්ද? හැමදෑම මේ ඉවරයක් නැති කෝලම් පස්සේ දුවන එක ඒවත් පිංගුදී ඔය පිංගුදලා too seriously අරන් ඉන්නේ නිකන් ඇත්ත ජීව පිංගුතුලට තියෙන ප්‍රශ්න වදියට අර නාට්‍ය වල තියෙන ප්‍රශ්නෙත් ඔලුවට දාගෙන තමයි අහුවේද දන්නේ නැහැ තාත්තට අප්පා. අඩුම මේ මිනිස්සු රංගපානවා කියන එකවත් ඔබට නෑ. ඒක සමහරක් වෙලාවට අපි ඔය දැක්කාම මේ ටිකක් බලනවා මොනවද ලියලා තියෙන්නේ කියලා. හරිද? කමෙන්ට්ස් එහෙම පේනවනේ. ඔය යනගෙන ගමන් බලනවා මොනවද මිනිස්සුන්ගේ මානසික පව් පිංගන්නේ මොන්ඩිසෝරි ළමයි වගේ. අරයා මෙහෙමයි අරු මෙහෙමයි අරක මෙහෙමයි බැනලා අර මිනිස්සු රංගපාල සල්ලි අරගෙන ගෙදරත් ගිහින් ඉවරයි. ඒක දැන් විකාශය වෙන්නේ අවුරුදු ගානකට පස්සේ. මේ මිනිස්සු වයින්නවා. පාරේදී දැක්කොත් එහෙම ඔය දුෂ්ට චරිතයක් රංගපාන කෙනෙක්. ඔය පිටුර වෛර බඳිනවද නැද්ද? ඔය පිංගුතුලට කරපු වරදකුත් නැහැ. හරියට අර දේවදත්ත සාහින්සයට වගේ. දැන් දේවදත්ත ආමුදුරෝ වරද කරේ ඔබටද?
බුදුහාමුදුරුවන්ට නේ. බුදුරජාණන් වහන්සේ දේවදත්තට වෛර බැන්දද? හැබැයි අපිට කොහොමද තියෙන ගනුදෙනු? දේවදත්තයා දාපු ඕක. නිකන් අර අනුන්ගේ කුණු අපිට දාගෙන අපි ඒ කුෂ්ඨය කහ කහ ඉතින් ඒක පින්වත්නි එක එක්කෙනාගේ මේ ඉතින් ඒක තමයි යාගේ මොකද්ද ජීවිතේ. එයාගේ ජීවිතේ තමයි ඔය එක එක කුෂ්ඨය කහ කහ ඉන්නේ. බනහන එකත් කුෂ්ඨයක් අරගෙන ඉන්නේ සමහර. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද? ටිකක් වෙනස් කතාවක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි ජීවත් වෙන්න එපාද? නෑ පින්වත්. ජීවත් වෙන්න. හැබැයි මේ මැරෙන්න තියෙන ජීවිතේ, දිරන්න තියෙන ජීවිතේ, අතහරින්න තියෙන ජීවිතේ පිළිබඳව අපේක්ෂා සහිතව දුවන එක නවත්තන්න. අන්න ඒකට ඔබට බොහොම ලස්සන භාවනාවක් තියෙනවා කරනවා නම් ඒකට කියන්නේ ප්‍රහාණ සංඥාව කියලා. මොකද්ද? ප්‍රහාණ සංඥාව. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා මේ චතුබානවර නැත්තම් පිරිත් පොතේ තියෙනවනේ නේද? කතමාචානන්ද පහාන සංඥා ඉදහනන්ද බික්කු uppannam කාම විතක්කං නාදිවාසේති. හිතට යම්කිසි කාම සිතවිල්ලක් ආපු වෙලාවක එහෙම වෙනවනේ නේ. මොකක් හරි කාම ලෝභ සිතවිල්ලක් එන්න පුළුවන්. ආපු වෙලාවක ඒ සිතවිල්ලට දැන් ওই පිංගුතුල මොකද කරන්නේ? රැවටිලා අහුවෙලා දුවනවනේ. අහුවෙලා ඒව හුරුතල් කරලා, gedara ගෙනල්ලා, විවාහ වෙලා අන්තිමට නවතින්නේ හෙන්න ජීවිත ප්‍රශ්න කොටකින්. ජීවිත කාලෙම දුක් විඳලා තියෙන මේ කාම සිතවිල්ලක් කිවසුපේකේ විපාකය. හැබැයි ඔබට පුළුවන් මෙන්න මේ කාම සිතවිලි ඊළඟට ව්‍යාපාද සිතවිලි, තව කෙනෙක් එක්ක තරහ ගන්න සිතවිලි, විහිංසා සිතවිලි, කාට හරි හිංසා කරන සිතවිලි, මොනවා හරි අකුසල ධර්මයක් හිතේ ඇති වුණාම දැන් පිංගුතුලට තේරෙනවනේ මේක පස්සෙන් දුවල වැඩක් නැහෙනේ. කාම සිතවිල්ල පෝෂණය කිරීමෙන් වැඩක් නැහැ. ඇයි? අවසානයේදී මැරෙන්න වෙනවා නම් දාලා දෙවියන්ට අපිට මතකයි ඔය පිංගුතුලා නිකන් හිතන්න ඔය පිංගුතුලා දැන් ජීවිත කාලෙම වෙහෙස වෙලා මැරෙන්න වෙනවා. මම කියන්නේ ඇයි අපි මේකට තැනක් දෙන්න ඕනේ නැත්තේ? කාම සිතවිල්ලක් ආවහම ඒක පෝෂණය කරන්න එපා කියන්නේ ඇයි? ඒක අතහැරලා දාන්න නාදි වාසේති. ඒක ඉවසන්න එපා. පජහති ඒක අතහරින්න. විනෝදේති ඒක දුරු කරලා දාන්න. භ්‍යන්ති කරෝති ඒක අස් කරලා දාන්න. කෙලවර කරලා දාන්න. අනභවං ගමිත ඒක අභාවයට යවන්න. වචන පහයි. නාදි වාසේති ඉවසන්න එපා. පජහති අතහරින්න. විනෝදේති දුරු කරන්න. භ්‍යන්ති කරෝති අස් කරන්න ඉවර කරලා දාන්න. අනභවං ගමිත අභාවයටම යවන්න. එයි මේ දැන් ඔය පිටුල ඕකද කරන්නේ? නැත්තම් එන කාමසිතවිල්ල අල්ලගෙන ඒකට වතුර දාලා පෝර දාලා අවශ්‍ය ටික දීලා ඒක පස්සේ දුවන එකද කරන්නේ නේද? නාට්‍ය බලන්න ඕනි කියලා හිතුනහම කෙලස් තවනවද නැත්තම් බලනවද? හිටපන්කෝ මං බලන්නේ නැහැ. දැන් අම්මා හිටපු ගමන් තීරණය කරනවා අද ඉඳන් නාට්‍ය බලන්නේ නැහැ කියලා. හරිද? තීරණය කළා නාට්‍ය තියෙන වෙලාවට කුස්සියට ගිහිල්ලා ඉන්නවා. මෙයාට මේ ටීවී එකේ සද්ද චුට්ට වැඩි කරලා දාන්න. දවසයි දෙකයි ඊට පස්සේ නිකන් අර පැණි මුට්ටියට ඇදෙන ඇඹලිය වගේ එනව නෙමෙයි එවෙනවා. කෙලස් තවන්නේ නැහැ. කෙලස් හුරුතල් කරනවා. ඒක හොඳ නෑ කියලා තේරෙනවා. හරිද? ඒ නිසානේ අපි ඒක බලන්න එපා කියලා අතහැරලා දාලා ගියේ. මම දැන් දැකලා තියෙනවා ඉස්සර එහෙම කරනවා අපේ අම්මලා. බලන්නේ නැහැ කියලා ගිහිල්ලා අර කර්ටන් එකේ රෙදි අස්සෙන් හොරෙන් බලන් ඉන්නවා සමහරු. ඇත්තද බොරුද මේ? ඔය පිටින්තර කරලා ඇති ජීවිතේ එකපාරක් හරි. ඉතින් මේ ප්‍රවෘත්ති ගන්න මොකටද මේ අනුන්ගේ කුණු අරගෙන අර මේ අපේ රටේ විතරක් නෙමෙයි අපේ රටේ නම් හාකු කියන්නකෝ අර කොහේවත් ඉන්න ඉරානයේ ඉරාකයේ අරගෙන මේ ඔට්ටු එකත් දන්නවා වගේ කියවනවා. මොකටද මගේ පින්වත් මේ අනුන්ගේ කුණු කහ කහ ඉන්න ජීවිතය අවසානයේදී හිස් අතින් බල්ලෝ බලල්ලු වගේ වැටිලා මැරෙන්න වෙනවා නම් පින්දි මතක තියාගන්න ඔය නටන නැටිල්ල හරිද ලෙඩවීම කියන එක ස්වභාවය කොටගෙනනේ පවතින්නේ. කොයි වෙලේ හරි ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්. හිට අනිද්දාට අක්මාවෙන් කොටසක් දියවිලා ගියොත් එimhe එකයි තියෙන්නේ 80ක් විතරම බද්ධ කරන්න වෙනවා. 60ක් විතරම බද්ධ කරන්න වෙනවා. අනිත් අයගේ ලේ වලින් ජීවත් වෙන ජීවිතයක් ලැබුණොත් ලියුකේමියා වගේ ලෙඩක් හැදිලා පිළිකාවක් හැදිලා ඒක දරා ගන්න බැරුව මූණෙන් භාගයක් දියවිලා ගිහලා කොහොමද ඉතුරු කාලේ ජීවිතේම මූණ ඩේන්ස් වකින් වහගෙන කවුද කියන්නේ ඕව අපිට වෙන්නේ නැති වෙයි කියලා.
භාග්‍යවතුන් වහන්සේටත් අර ලෝහිත පක්ඛන්දික ආදී රෝග තිබ්බනම් මේ අපි ගැන නම් ওই පිංගුතුල්ලා මේ අපි ගැන නම් ওই පිංගුතුල්ලා ගැන නම් එහෙම බලාපොරොත්තු තියාගන්න එපා. ඔබට හැදෙන ලෙඩ මේ ලෝකෙන් හොයාගන්න බැරි ලෙඩ රෝග හැද. ඊට පස්සේ ව්‍යාධියටපත් වෙන ওই අනාතරතුරු දැන් ටික ටික ජරාවට නියන්නේ. ජරාව කියන එක මොකක් කෙලවර කොටගෙන පවතිනවා. අවසානෙට ගිහිල්ලා අතප්පයක් උස්ස ගන්න බැරි ගානට ඇවිල්ලා මැරෙනවනේ. පිටින් මැරෙනකොට ඔය හදන දරුවෙක් නෑ වතුරු ගුරක් දෙන්න. ඇත්ත කතාව ඒකයි. දුන්නට වැඩකුත් ඒ වෙලාවේ සමහරකට අපිට වතුර නෙමෙයි ඕනේ. අපිට හුස්ම ගන්න බැරුව මේ ඉන්නේ. මට මේ ඊයේ පෙරේදා එක අම්මා කෙනෙක් කතා කළා මා එක්ක. පුතා හරි තරුණ පුතෙක් ලස්සන. ස්වාමීන් වහන්සේ පවපු කැඳ එකක් වමනේ කරන්න යද්දී එක කරන්න එපා කියලා කියපු නිසා ඒක ආයිත් ගිලිනකොට යන්න ඕනි මාර්ගෙන් පිට පැනලා හුස්ම ගැනීම අපහසු වෙලා මැරුණා. බලන්න ජීවිතේ කොතනද මරණය කියන එක. ඒ නිසා පින්වත්නි මැරෙන වෙලාවේදී මේ දුවෙක් පුතෙක් වතුරු ගුරක් දුන්නා කියලා ඒක පිහිට පිළිසරණ පවතින්නේ නැහැ. සමහරක්කට ওই මැරෙන්න ඉන්න අයගේ සෙමීර වෙලා කියලා අපි දෙහි එහෙම දානවා. දෙහි නිසා ආපහු මොකක් වෙන්න පුළුවන්ද? ඇවිස්සෙන්න පුළුවන් නේ. ඇවිස්සුනොත් එහෙම ඒක හිර වෙලා අම්මා තාත්තා මැරෙනවා. මැරුණට පස්සේ මොන දරුවද තාත්තව අම්මව කියලා ගෙදර තියාගත්තේ? අන්න තියෙන පූර්වාරාම කනත්ත ගිහිල්ලා බලන්න. කොයි දරුවද ගෙදර අම්මවයි තාත්තවයි තියාගත්තේ කියලා. මැරලා දවස් දෙකක් යනකොට නේද? කළු වෙලා කුණු වෙලා අඩුම අල්ලලවත් වඳින්නේ නැහැ පින්වත්නි. දරුවෙක් මූණවත් ඉම්බොත් නිකන් ඒකත් හරි කලාතුරකින් දැන් නේ. ඉබින්න බෑ දැන්. ඇයි එම්බාම් කළා ගඳේ බෑ මිනි ගඳේ බෑ. අල්ලන්නේවත් නෑ බයට. අල්ලන්නේවත් නෑ. ඒ කරලා මිනි පෙට්ටියක දාලා අර කනත්තට ගිහිල්ලා එක්ක අර අලු වෙන්න පුච්චලා දානවා අරකට දාලා මහලුකෝ ගෑස් එකක් ගහලා නැත්තම් කොයි හරි තැනකින් වලක් කපලා ওই පිංගුතුලා වල ඇතුළට දාලා මොකක් කරනවද? දැන් එතකොට ඔය හදලා තියෙන්නේ ඔබව වලට දාලා එන කට්ටියව. ඔබ ඔය ජීවිත කාලෙම නේද තාත්තේ කොච්චර මහන්සි වෙලා ඇද්දනේ. සමහරකට මේ දරුවන් ඔඩොක්කුවේ තියාගෙන ගිහිල්ලා වැඩපොළවල් වල මේසෙඩු ඉන්දෝල වැඩ කරලා තියෙනවා. මේව තියෙනවා තාත්තලා. ඉනේ ගහගෙන අර මේ අතින් වඩාගෙන එක අතින් කෑම වෙලා තියෙන ඔය අම්මලා. ඉස්කෝලේට ගිහිල්ලා දාලා උදේ ඉඳන් හවස් වෙනකම්ම කුඩයක් යටට වෙලා හිටගෙන ඉඳලා නැද්ද? දරුවා ඉස්කෝලේ යරලා එනකම්. පන්තියට ගිහිල්ලා දාලා තාත්තා කෙනෙක් නේද ඉස්සර දැන් තමයි මේ බයික් වහන. ඉස්සර මට මතකයි බයිසිකලේ තියාගෙන. එහෙම තිබ්බ මතකද මේ කොළඹ කියලා නේ මේ කාලයක් තිබ්බනේ. පුස් බයිසිකලේ තියාගෙන පාගගෙන ගිහිල්ලා අර බස් හෝල්ඩ් එකට දාලා ඉතින් මතකද තාත්තා කෙනෙක්? දරුවගේ බෑග් එක පොඩි එකා වගේ කරට දාගෙන අර අතේ එක පැත්තකට ළමයි දෙන්නවත් එක්කන් ඉස්කෝලේකට දාලා අපිව දාලා ආයිත් තාත්තා බස් එකේ නැගලා ගෙදර තනියෙන් එනවා කියන සිද්ධිය බලන්න. අපිව දාන්නේ හැමදාම උදේට වැඩට යන්න කලින් ඉස්කෝලේට ගිහිල්ලා දාලා ආයිත් සැරයක් තාත්තා දාඩියත් පේදාගෙන වැඩට යන්න බස් එකේ නැග්ග හැටි මතක් කරලා බලන්න. බලන්න. එහෙම තාත්තලව, එහෙම අම්මලව දරුවෝ අවසානයේට මොකද කරන්නේ? මෙරළ දවස් 3ක් තියාගන්නේ නැහැ පින්වත්නි. ගිහිල්ලා දාලා වලකට දාලා එනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත. ඉතින් මං අහන්නේ ඔබ මේක තේරුම් ගන්න. ඔබ දැන් බැඳිලා ඔබට දරුවෝ ඉන්නවා සමහරක් විට. නමුත් ඔබ මේක තේරුම් අරගෙන මේ දැන්වත් ওই දුවන රේස් එක නවත්ත ගන්න. මොකද තව දිව්වත් ඔච්චරයි. තව දිව්වත් ඔච්චරයි. මේ දුවන දෙවිල්ල නවත්තන්න පින්වත්නි. ඔය දුවන දෙවිල්ල ඉවර වෙන්නේ මරණේ. ඔය දුවන දෙවිල්ල ඉවර වෙන්නේ සොහොනෙන්. යන්න සොහොනට. ගිල තැනක් හදාගන්න. මේගොල්ලෝ අවසානයේදී ටිකක් දවස් යනකොට වල දාලා දවස් දෙකක් ඕනනම් කෝට් නිත්තක් ගහලා යනවා හරියද? දවසයි දෙකයි කෝට් නිත්තක් ගහන්නේ මුලක්වත් තියනවද කියලා දන්නේ නැහැ වගේ. ඉටිපන්දමක් දෙකක් ගහලා යනවා. ආයෙ එන්නේ 7 දවසේ දානේ දවසට. එදාටත් ඇවිල්ලා ඉටිපන්දමක් ගහලා යනවා. ආයෙ එන්නේ මාසයක් වුණාම දෙකක් වුණාම මාසෙට 3යි ඊළඟට අවුරුද්දෙන් එන්නේ. ඊළඟට අවුරුද්දට එකයි අවුරුදු 2ක් 3ක් යනකොට තාත්තා වලේ ඉන්නවද කියලාවත් මොකක් එනවද? අමතක වෙලා යනවා. ඊට පස්සේ මිනි එතනින් ගොඩ දැම්ම කියලාවත් අපිට ගාන එහෙම නෑ. ඊට පස්සේ ඉතින් කෙනෙක් මැරුණාම තමයි ওই චුට්ටක් ගිහිල්ලා ඕන්නම්. මම මේ කියන කතාව බොරුද? නෝනලා මහත්තුරු ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යනවා. නෝනලා ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා. මහත්තුරු ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා. අපි මැරුණා කියලා අවුරුදු 5ක් යනකොට මම මේක අත්දැකීමෙන් කියන්නේ. අවුරුදු 5ක් යනකොට
ඔබ මැරුණ කියලා ඔබේ නෝනට කඳුලක් එන්නෙත් නැහැ. දරුවෙක්ට කඳුලක් එන්නේ නැහැ. ඒගොල්ලන්ට අපිව ඩිලීට් වෙලා යනවා ඒගොල්ලන්ගේ මෙමරි එකෙන්. එතකොට ඔය ආදරෙන් වෙහෙස වෙලා මහන්සි වෙලා මම දන්නේ ඔබට තේරෙනවද මම මේ කියන එක? මේ වැඩක් නැති එකක් පෝෂණය කරන්නේ. දැන් ඔය දරුවෝ බලන්නකෝ. දැන් ඒගොල්ලොත් ටික ටික ලොකු වෙනවා. ඒගොල්ලොත් මේ නිස්සාර ජීවිතේට නැද්ද මහන්සි වෙන්නේ? ඔය තාත්තලා පුතාලා මහන්සි වුණා වගේම ඒගොල්ලොත් මේ නිස්සාර ජීවිතේටමද නැද්ද මහන්සි වෙන්නේ? මොකද හමුදුරුවනේ කරන්නේ නේද? මැරෙන්නද ඉතින් අපි ජීවත් වෙනවා මිසක් ජීවත් වෙන්න. මෙන්න මේ කතාව දැනගෙන පිටුනේ. ඉතින් එනිසයි මං කිව්වේ එනිසා දැන් අපේ හිතවලට ඔය පිටුතුල හිතන්නකෝ අපිට හිතෙනවයි කියලා නිකන් මේ අයිසින් කේක් කෑල්ලක් කන්න ඕනි කියලා. දැන් ඔය පිටුතුලට හිතනොත් ඔය පිටුතුල මොකද කරන්නේ? අඬලා පොර කාලා කොහොම හරි කනවනේ නේ. දැන් අපිටත් හිතෙනවා. හිතෙනවා කියලා හිතන්නේ. දෙනවද? හිතිල්ල නේව දෙන්නේ. මම දෙන එක කාලා හිතිල් හැදෙන්න ඕනේ. අන්න. uppannam කාම විතක්කං නාදි වාසේත. කාම විතර්ක ආවයි කියලා ඒවා පින්වත්නි තියන් ඉන්නේ. තියන් ඉන්නේ නැති වෙන්නේ හේතුවක් තියෙනවානේ. කාම විතර්කයේ ඉවසලා කාම විතර්කයට කන්න බොන්න දුන්න කියලා හිතයි. දැන් සමහර අම්මලා ඉන්නවා දරුවන්ට කියනවා මේ ඔබ මහාන වෙන්න එපා මහාන වුණොත් මම මැරෙනවා කියලා. මං කියන්නේ දරුවෝ අහන්න හරි මම මහාන වෙන්නේ නැහැ. එතකොට උඹ මැරෙන්නේ නැද්ද? මම මහාන වුණොත් මැරෙන්නේ. හැබැයි මම මහාන වෙන්නේ නැහැ. උඹ කවදාවත් මාව දාලා යන්න බෑ. ඇග්‍රීමන්ට් එකට කන්ඩිෂන් එකට කැමතිද කියලා අහන්න. එතකොට අම්මා මොකක් කියනවද? මේ අම්මලා හරි ආත්මార్థකාමී. තාත්තලත් එහෙම තමයි හරි. මේ ඔය පිඟුතුල වැඩියෙන්ම කැමති මුලින්ම ඔය පිඟුතුල මැරෙනවටද දරුවෝ මැරෙනවටද? කියන්නේ මුලින්ම ඔය පිඟුතුල මැරෙනවටද කැමති නැත්නම් දරුවගේ මරණය දකින්නද කැමති? කතා කරන්නේ. අපි මැරෙනවටනේ. ඇයි? මං අහන්නේ ඇයි? දරුවා මැරෙනවා දැකීම ඔබට දුකක්. ඒතර ඔබ කලින් මැරුණාම දරුවට ඔබ මැරෙනවා දැකීම දුකක් නෙමෙයිද? පැහැදිලිද? දරුවාට කලින් ඔබ මැරෙනවා කියන එක ඔබ කැමති වෙන්නේ මොකද ඔබට බෑ දරුවාගේ මරණය දකින්න. ඔබට ඒක දුක. හරි. ඔබ කලින් මැරෙනවා දරුවා පස්සේ මැරෙනවා. දැන් දරුවට කොච්චර දුකක්ද? ඔබ විඳින දුකම දරුවා ඔබ කැමති බලන්න කොහොම අම්මලාද අපිට ඉන්නේ. අපේ අම්මලා එහෙමද? තමන් බඩගින්නේ දරුවට කවපු අම්මලා මරණේ දුක මරණය කියන එකේ දුක විඳින්න ඒක ඔබ විඳගනි. දැන් සෙල්ෆිෂ්ද නැද්ද? ආත්මාර්ථකාමීද නැද්ද? දැන් දරුවට ආදරයටද ඔය ඔබ කලින් මැරෙනවට කැමති ඔබට ආදරයටද? ඔය පින්වතුල්ලා දරුවටත් වඩා දරුවා මැරෙන එකට නෙමෙයි බය. මොකද ඔය පින්වතුල්ලා දන්නවා ඒගොල්ලෝ කවදා හරි ඔය පින්වතුල්ලා ඔය බය දරුවා මැරෙන එකට නෙමෙයි ඔය පින්වතුල්ලට දුකක් එයි කිය. ඔය පින්වතුල්ලා දරුවාව මේන්ටේන් කරන්නේ ඔය පින්වතුල්ලා හරියට ෆික්ස් ඩිපොසිට් එකක් දාලා වගේ. මම උඹලට සලකුවා ඒ නිසා උඹලා මට සලකන්න. උඹ මහණුනාම කවුද මට සලකන්නේ? ඒක කොච්චරද කියනවනම් ඔබ ඔබේ සැප වේදනාව වෙනුවෙන් දරුවා විකුණන්න උනත් පසුබට වෙන්නේ. පුදුමයිනේ මේ කතාව. මේ මං හොයලා දෙන එකව තමයි උඹ බඳින්න ඕනේ. ඒ මොකක්ද ඒ කියන්නේ? මට සැප වේදනාව ගෙනල්ලා දෙන්නේ අහවලා. ඒ නිසා උඹ මං වෙනුවෙන් මගේ සැප වේදනාව වෙනුවෙන් ජීවිතේ මෙතනට හිර වෙන්න ඕනේ. මේ දරුවා කියනවා අම්මේ මේ ජීවිතේ නිස්සාරයි. අම්මේ මං පොඩ්ඩක් මෙහෙම ඉඳලා මේ මහාන වෙන්නද? මේක වැඩක් නෑනේ අම්මා. අවසානයේදී මැරෙනවා නම් අවසානයේදී අපිට මේ ජීවිතේ නැති වෙනවා නම් මේ මැරෙන්න ඉන්න ධර්මතාව ටිකක් පෝෂණය කර කර මොකක්ද අම්මා මේ විඳින කාමුක සැපේ තේරුම? ඒ නිසා අම්මේ මම මහාන වෙන්නද? ඔය පිටුතුල මොකද කියන්නේ? එහෙම බෑ ඔබ මේ මහාන කරන්නේ මම මේ අමාරුවෙන් හැදුවේ. පේනවද ඔබ දරුවව ඔබව සතුටු කරන රූකඩයක් කරලාද නැද්ද? මම දන්නේ ඔබ මේකට එකඟයිද කියන්නේ. මට පේන තැන මේ. ඔබ දරුවගේ සැපනම් වඩා කැමති ඔබ කියන්න එපා අනේ පුතේ සාදු සාදු බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් මට කරගන්න බැරි එක ඔබ කරගත්තනේ ඔබ නේද ඔබ මේ ධර්මය අවබෝධ කරගෙන මටත් කියලා දීපන් ඔබත් මේ සංසාර දුක කෙලවර කරගනින් කියනවා වෙනුවට ඔබ මහාන කරන්න මම මේ අමාරුවෙන් හැදුවේ
අපි මැරෙනවා ඔබ මහන්නොත් අපේ මිනි උඩින් තමයි යන්න වෙන්නේ. මේ ඔක්කොම අම්මා තාත්තා තමන් ආත්මාර්ථකාමීව කියන කතාවක්. ද නැද්ද? මන් දන්නේ මම මේකට පොඩි වැඩිද කියන්නේ. නමුත් තර්ඩ් පාර්ටි එකක් විදිහට තුන්වෙනි පාර්ශවයක් විදිහට ඔබයි දරුවයි අතර තියෙන සම්බන්ධතාවය බැලුවාම මට පේන්නේ එහෙම කතාවක්. ඔබ ඒ මදිවට කියනවා හිටියට කමක් නැහැ මං හොයලා දෙන කෙනා මං කැමති වෙන කෙනා තමයි කසාද බඳ ගන්නත්. ඇයි අම්මට සැප වේදින් අම්මා බඳිනවා වගේ. එතකොට දරුවෝ කියන්න ඕනි මොකක්ද? අම්මට සැප වේදනාව ගෙන දෙන එක ඕන නම් අම්මා බඳ ගන්න. නේද? ඒ කියන්නේ මම මේ විවාහය නෙමෙයි කියන්නේ. නමුත් මෙන්න මේ ආත්මාර්ථකාමී ජීවිතේ ඔබ ඉන්නවා. ඒක තමයි ඇත්ත. දැක්කද? එතන ඉන්නව නේද මහා නරක සත්ත්වෙක්. ඉතින් හදීසියවත් දරුවෙක් මල්ලෙක් මේ කාම විතර්කයේ කියන එක මට මේක වැඩක් නෑ කියලා හිතලා පෝෂණය කරලා අතහැරලා දාන්න හැදුවොත් ඔය පින්තුල ඒකටත් මායя වගේ. අම්මා ඊට පස්සේ ගෙදර බුදුන් නෙමෙයි. අම්මා තමයි ගෙදර මායя. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලානේ. ඇයි එහෙම කිව්වේ? අම්මා තමයි ගෙදර නිවනට පාර පෙන්නන්නේ තාත්තට වැඩ නිසා. පුතේ අර ස්වාමීන් වහන්සේ නම සාදු කියපන්. පුතේ මල පූජා කරපන්. හවසට පහන තියන්න ගනින් මල් ටික ලස්සනට හදපන්. ගෙදරට සුවඳ දුම් ටිකක් අල්ලපන්. අම්මා තමයි මේක කියලා දෙන්නේ. ඒ අම්මට කිව්වා ගෙදර බුදුන් කියලා. දැන් කෙල්ල ටික ටික කොල්ල හරි කෙල්ල හරි ටික ටික යොමු වෙලා ධර්මයේ හැසිරීලා ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අම්මගෙන් අහනවා අම්මේ මම මහාන වෙන්නද? ඔබට මේ චුට්ටක් පහන තියන්න දුන්නා උඹ හදන්නේ ඔක්කොම දාලා යන්නද? පහනත් ලොක් කරලා පහනුත් කුඩු කරලා බුදු පිළිමත් අයින් ඊට පස්සේ ගෙදර බුදුන් නෙමෙයි කවුද? ගෙදර මාරේ අම්මා. ඒ වගේ වෙලාවට පින්වත්නි ඔබ අම්මව දකින්න මාරයෙක් විදිහට. මාරය බාධ කරනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේ එකපාරට පැවිද්ද ගැන කියන්නේ? මේ අපි බණ කියනවනේ. හරිද? ඔය පින්තුල්ල බණ අහලත් කුස්ටියක් ඇහුවට බණ අහනවා කියලා අපි බණ කියනවා කියලා කරන්නේ මේ ඔය පින්තුල්ලා මඩෝලා මේ කුස්ටියක් අහගන්න එක නෙමෙයි. පැහැදිලිනේ? අපිට කහන්න කුස්ටියක් නැහැ. අපි මේ දැන් ඔය පින්තුල්ල බණ අහන ගමන් ඔය පින්තුල්ලා කුස්ටියක් අහගන්නවා. මේ ඔය පින්තුල්ලා හිතන්න එපා අපිත් ඒකට හරියන්නේ ඇවිල්ලා මේ අපේ කුස්ටියක් අහගන්නවා කියලා ඔය පින්තුල්ලා මඩෝලා. ඔය පින්තුල්ලා කුස්ටියක් කහනවා කියන්න බණ කියනවා මිසක් එහෙම එකක් අපිට නැහැ. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත. අපි කොච්චර බණ කිව්වත් මිනිස්සු ධර්මාබෝධයකට යන්නේ නැත්තේ. මිනිස්සු මේ අතහැරීමට යන්නේ නැත්තේ. මිනිස්සු මේ රේස් එක නවතින තැනට හිත හදා ගන්න නැත්තේ. ඇයි? ඒගොල්ලෝ බණයි කියලා මේ මැරිච් එක්කෙනෙක්ව මතක් කරගෙන බණක් කියවලා සාදු කියලා පින් දීලා යනවා මිසක ධර්මය අවබෝධ කරගන්න යන්නේ නැහැ. අන්න ඒකයි. හරිද? පැහැදිලි නේද? එනිසා uppannam කාම විතක්කං නාදිවාසීත. ඔය පිංගුතුල පුරුදු වෙන්න. කාම විතර්කයක් ආපු වෙලාවට මම මේක පස්සේ දුවලා වැඩක් නැහැ. මේක පස්සේ දිවීම තුල මට තියෙන්නේ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය හොඳ නැහැ නරකයි. මේක ප්‍රතිඵලය සාරවත් නැහැ. නිස්සාරයි නේ. සරුයිද නිසරුයිද? නිසරු. ඇයි නිසරු සිතවිල්ලක් පෝෂණය කරන්නේ? පජහති ඒක අතාරින්. විනෝදේති ඒක දුරු කරලා දාන්න. භ්‍යන්ති කරොත් ඒක අස් කරලා දාන්න. අනභවං ගමිත නැවත නූපදින ආකාරයට අයින් කරලා දාන්න. uppannam ව්‍යාපාද විතක්කං. ඔබට කාත් එක්ක හරි තරහසිතක් එනවා. ඒක පෝෂණය කර යනවා නෙමෙයි කරන්න ඕනේ. ඒක අස් කරලා දාන්න. ඒක ඉවසන්න එපා. තරහක්. කාට හරි ගහන්න ඕනි කියලා විහිංසා සිතවිල්ලක් එනවා. ඉවසන්න එපා. නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමිති නැති කරලම දාන්න. මොකද්ද මේ කාමසිතවිල්ලක් කියන්නේ පින්වත්නි? මෙන්න මෙහෙමයි. මේ රූපයට සැලකීමේ ආශාව. ඒක තමයි එක. මොකද්ද? රූපයට සැලකීමේ ආශාව. කියන්නේ එහෙම කරන්න තරම් මේ රූපේ සුදුසු නැහැ පින්වත්නි. මෙයා චුට්ට දිරනවා නම් ටික වයසට යනවා නම් මෙයාට සලකලා වැඩක් තියනවාද? අහුවෙන දෙයක් කන්න බොන්න දෙනවා මිසක් අහුවෙන තැනක වට්ටෝල නිදි කරවනවා මිසක් අහුවෙන ඇඳුමක් අඳවනවා මිසක් මෙයත් එක්ක මේ නටන සෙල්ලම තව අවුරුදු කීපයක්. ඔබ අවුරුදු 100ක් ජීවත් වුණොත් ඔබට තියෙන දවස් 36000යි. 300ට ගානේ 100ක් කීයද? දවස් 36000යි නටන්නේ.
දවස් 36000කට ඔට්ටු වෙන්නේ. බත් කෑවොත් වේල් 2 ගානේ 72000යි. 3 ගානේ කෑවොත් 1,80,000යි. බත් පිගන් ලක්ෂයක් කන්නද මනුස්ස ජීවිතයට ආවේ. දින 36000ක් ඔබට ඉර දකින්න වෙන්නේ 36000ක් පාරක් විතරයි. දින. ඔබට දවසට එකපාරක් නෑවොත් ඔබට නාන්න වෙන්නේ කී පාරයිද? අවුරුදු 100ක් නෑවත් 36000යි. නාන්න නැති දවස් කොච්චර තියෙනවද නේ? එතකොට දැන් ඔය පිඟුතුලට 100කුත් නෑනේ 60ක් විතරනේ තියෙන්නේ. ඒ 60නුත් දැන් කොච්චර ගැවිලාද? 60ක් 70ක් උපරිම ඇති. 60 පැන්න කියන්නේ ඉතින් ආයි ඉවරයි. රිසව් එකේ දුවන වාහනයක් වගේ තමයි. කොයි වෙලේ රිසව් වැටිලා තියෙන්නේ 60ක් 50ක් පැන්න කියන්නේ. තෙල් ගහ ගන්නත් බෑනේ. ආයි මේ පාර තෙල් ගහන්න බෑ. මේ කොයි වෙලේ හරි ඕක නවතිනවා එන්ජින් එක. මං අහන්නේ ඔය පිඟුතුල්ලාගෙන් දැන් කීයද වයස? 50යි 60යි 70යි කියන්නේ යන්න ලෑස්ති වෙලා ඉන්න. අර කනත් හරියට ගිහලා දැන් නැවතිලා ඉන්න ළඟයිනේ. එතනින් මෙහා පැත්තට පයින්න තියෙන්නේ. මේකත් මැරුණාම පිටින් ඔය පෙතල වැඩියෙන්ම කැමති මැරුණට පස්සේ ඔසරියක් අඳවනවටද සුදු රෙද්දක් අඳවනවටද? වල දානවටද කැමති පුච්චනවටද කැමති? දැන් හිතන්නකෝ වල දැම්මාම හුස්ම හිර වෙනවා වගේ වෙන වරකට ගිහිල්ලා හරි. ඇයි යටනේ දෙයියාම දරුවනේ. පිච්චුවාම පිච්චිලා යනවා. අලු වෙන්න. මොකටද වැඩියෙන් කැමති? ඈ? පුච්චනවට කැමතිද? වල දානවට? තේරෙනවද මම මේ ඔය පිංගුතුලා දැන් නෙමෙයි මැරිලා මිනිහටත් ඇලිලා ඉන්නේ. මම මැරුණාට පස්සේ මාව වල දාන්න එපා මගේ හුස්ම හිර වෙයි. ඒ වගේ ඔය පිංගුතුලා හිතන් ඉන්න. එතකොට ඔය පිංගුතුලා නෑ. හැබැයි මුලාවේ තරම කොච්චරද කියනවනම් 60ක් 70ක් වෙලා දැන් වයසට යනකොට පිංගුත් ඉන්ද්‍රිය ධර්ම අක්‍රිය වෙනවා. මේක මතක තියාගන්න. ඉන්ද්‍රිය ධර්ම අක්‍රිය වෙලා මතකේ නැති වෙනවා. සිහිය නැති වෙනවා. ඊට පස්සේ මේ හොල්මන් වගේ පේන්න ගන්නවා. අතන කෙනෙක් ඉන්නවා, මෙතන කෙනෙක් ඉන්නවා කියනවා. නවගුණ වෙලක් අතට ගිහිල්ලා දුන්නත් සර්පෙක් දුන්නා කියලා කියනවා. මම දැකලා තියෙනවා ආච්චි අම්මලා සීයලා මේ කියන්නේ වයසට ගියාම පව්පින්ගති මේ කාටුණත් මේක මේ තරුණ කාලේ හිතා දානව ගත්තොත් වෙන්න පුළුවන්. රුපියල් 10 අර එක අත්තම්ම කෙනෙක් මැරලා තිබ්බා මේ වාටිය ඇතුලේ ඇඳන් හිටිය ඇඳුමේ වාටිය ඇතුලේ සල්ලි ඔබලා. රුපියල් 10 20 30 ජීවිත කාලෙම සල්ලි අම්බ කරපු ඇත්තෝ. ඔය පින්වතුන්ලත් ඒක නොකරනවා කියලා හිතන්න එපා. වයසට යනකොට ඒක වෙනවා. රුපියල් 10ක් හම්බුණත් 100ක් හම්බුණත් උන්නි කළා මෙහෙම කළා කොයි හරි ඉනේ ගහ ගන්න තැනට ඔය පින්වතුන්ලපත් වෙනවා. මේ අතරලා යන්න වෙන ජීවිතේ රුපියල් 10ට 20ට ලොබ බඳින කෙනෙක් බවට ඔබපත් වෙනවා. එදාට S2 පේන්නේ හාමුදුරුව කෙනෙක් ආවට කන් දෙක ඇහෙන්නේ බණ ටිකක් ඇහුණට එදාට පින්වත්නි ඔබ හරිම අසරණයි. අරගත්තු කටවත් වහගන්න බෑ. කටත් ඇරීගෙන සමාදක් විට කෙලවැක් කරනවා. ජරාවට ගිහිල්ලා ආසූචි මල මුත්‍රා මාර්ග වලට බට දාලා ඇඳට වෙලා ඇඳම බේත් ගඳයි. ද නැද්ද? මේ තමයි ඔය මේ සාරවත්යයි සිතාගෙන පෝෂණය කරන ජීවිතයේ අර්ථය. එනිසා පින්වත්නි මේක ටිකක් වෙනස් කතාවක් නේද? මේ ජීවිතේ තවන එක නවත්තන්න. මටත් ඔබටත් දරුවන්ටත් හැම දිනෙකටම මේ මනුස්ස ජීවිතය తాවකාලිකව ලැබිච්ච ජීවිතයක්. මේකේ දුවන්න එපා. වැඩක් නෑ. වැඩක් තියෙනවා නම් අපි ඔබට එපා කියන්නේ නෑනේ පින්ගත්ති මොකෝ අපි ඔබට ඉරිසියාවෙන්ද? ඔබ කාම සම්පත් විඳී කියලා අපිට ඔබ ගැන මේ ඉරිසියාවක් දෙනවද? මේක වැඩක් නෑ පින්වත්. දුවන්න එපා. පෞල් පන්සල් පිටින් නවතින්න. පෞල් පිටින් ගිහිල්ලා මහාන වෙන්න හරි හොයන්න. ඒක දුවන්න එපා. ඒක වැඩක් නෑ. වැඩක් තියෙනවා නම් එපා කියන්නේ නෑ. ඒකයි. ඔය පිංගුතුලට මේක දරන්න බෑ හෙට උදේ ඉඳන් ආපහු මොකක් කරනවද? දුවන්න පටන් ගන්නවනේ. රේස් එක දුවන්න ගත්තාම ආයික එකෙක් මැරෙන්න ඕනි 3 මාස දානයක් හරි වෙලා බණක් අහන්න. පොයට පන්සලට යන්නවත් වෙලාවක් නැහැ. රේස් එක කොච්චර බලවත්ද කියනවනේ. ඉතින් ඒ නිසා මේවා තේරුම් අරගෙන මගේ පිංගුතුලා මේ ජීවිතය ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනේ.
තේරුණාද? මේ කොළඹ යන සංකර ජීවිතේ දුවන්නේ නැතුව කරුණා කරලා මේ ජීවිතේ වෙනස් කරගන්න. හවසට ගෙදර පහන තියන්න ගන්න. අනිවාර්යෙන් තේරුණාද? හවසට පහන තියන්න ගන්න. මල් ටිකක් පූජා කරන්න මගේ පින්වත්. තෙල් ටිකක් පහන් කොච්චර ජීවිතේ වැඩ තිබ්බත් කමක් නැහැ. විනාඩි 5ක් පහනක පත්තු කරලා හොඳට අත් දෙක එකතු කරලා බුදුන්ට වැඳලා එන්න පුරුදු වෙන්න. ඒක කරන්න මගේ පින්වත්. පුළුවන් නම් විනාඩි 5ක් එහෙමම ඉඳගෙන චුට්ටක් අනේ ඉතින් මේ ජීවිතේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පුදුම අසාර ජීවිතයක් මෙහෙම සංසාරයක් යන්න වෙනවනේ කියලා විනාඩි 5ක් මම මේ පැය ගණන් මේ භාවනා කරන්න කියන්නේ. දවසට විනාඩි 5ක් ඕක කල්පනා කරන්න. නිකන් සබ්බං අනිච්චං ජීවිතං අනියතං මරණං නියතං එහෙම නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව දෙයි හාමුදුරනේ මේක ඇත්ත නේද? අපි මේ දුවන්නේ මහා පිස්සු හැදිච්ච ගමනක් නේද? මොනවා කරන්නද? එහෙම හරි හිතන්න. දුවන්න වෙලා නේද? මේ දරුවෝ දුවනවා නේද? අනේ ඉතින් මුනුත් පව් මේගොල්ලොත් මැරෙන්න ඉන්න අය නේද කියලා කල්පනා කරන්න විනාඩි 5ක්. පඩි ගත්තාම එක පඩියකින් අටපිරිකරක් කරකක් මේකක් හාමුදුරුවෝ කෙනෙක්ට දානියක් මානයක් දෙන්න. සතියට එක ඉරිදාවක් peeru දානියනකන් ඉන්න එපා. පන්සලකට ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ ටිකට යෝගට් එකක් දෙක අපිට යෝගට් ඕනවට නෙමෙයි හරිද? ඔය පිංගතුල මේ ජීවිතේ මැරෙන්න කලින් මේ කුසල් ටික කරගන්න. නැත්තම් පිංගත්නි ඔබ පව්. ඒකයි මේ කියන්නේ මේ කොළඹ ජීවත් වෙලා හිස් සතින් මැරිච්ච මිනිස්සු අපි දැක්කා. සතියකට එක සැරයක් ගෙදරින් බත් එකක් උයාගෙන පාරට ගිහිල්ලා කන්න බොන්න නැති මිනිහෙක්ට දානයක් මානයක් දෙන්න. බත් පාරසල් 3-4ක් කොතාගෙන ගිහිල්ලා. අහිංසකව ඉන්න ඕනේ තරම් ওই කල ලයිට් එකක් ගාවට ගියාම. බැරි නෑනේ බෝංචි ටික කපනකොට වැඩිපුර කරලක් දාලා කපන්න. දැන් මහලුකු දෙයක්ද? කොච්චර ගෙදර බත් විසික් කරනවද නේ ලන්ච් ෂීට් එකකට කෑම එකක් ඔතලා ගිහිල්ලා දෙන්න බැරිද? පුළුවන්. එක පඩියක් ගත්තාම මේ පඩියෙන් පළවෙනියටම පඩිය අතර ගත්තාම පින්වත්නි මම මේකෙන් අටපෙඩ කරක් පූජා කරන්න ඕනේ සිවුරක් පූජා කරන්න ඕනේ අර චෛත්‍ය හදනවා මම එක මාසෙට එක සිමෙන්ති කොට්ටේ ගානේ දෙන්නකෝ චෛත්‍ය ගණන් දෙන්න ඕනේ නැහැ එක මාසෙට පඩියක් ගන්න ඕනේ 45000ක 50000ක 60000ක ලක්ෂයක රුපියල් 1000ක් වෙයි සිමෙන්ති කොට්ටයක් 1000ක් විතර වගේ චෛත්‍යයක් කවදා හරි ලංකාවේ හැදෙනවනේ හැම තැනකම එක රුපියල් 1000ක් අපිට එපා ධම්මවිජය ස්වාමීන් වහන්සේ හොයාගෙන එන්න එපා මේකට මේ යහපැත්තේ මෙහා පැත්තේ පන්සල් තියෙනවනේ මේක කරන්නේ අපිට නෙමෙයි කාටද මේ කරගන්නේ ඔබටමයි ඒකයි මේ කියන්නේ තමන් කන්න ගත්තාම බත් කටින් බත් පිටින් බත් කටක් අයින් කරගන්න පුරුදු වෙන්න සතෙකුට මාසෙට පඩියක් ගත්තාම පිනක් දහමක් කරන්න පුරුදු වෙන්න එහෙම නැත්තම් පිංගනි වැඩක් නැහැනේ ඔබේ ওই ජීවිතේ නේද මැරෙන්නේ අනකම් ඔය එකක්වත් ගෙනියන්නේ අවසානෙට ගෙනියන්නේ දුන්නු බත් කටයි ඉරදට දුන්නු බත් පිඩේ කුසලයයි අරන් ගිහලා දුන්න යෝගට් එකේ කුසලයයි සිමෙන්ති කොටයක් අරන් දුන්නොත් ඒක කුසලයයි විතරයි. ඒ නිසා ඔය රේස් එක දුවන ගමන්ම පන්සල කියන එක අමතක කරන්න එපා. ශාසනය කියන්නේ රැට නිදා ගන්න කලින් ගෙදර කට්ටියත් එක්ක ඔක්කොම රේඩියෝ එකේ පිරිත් දාගෙන ගෙදරට සාරවත් වෙන්න. රැට ඔක්කොටම ගෙදර අම්මට පුතාට දුවට ඇහෙන්න බණක් දාලා සද්ද නැතුව බණත් අහගෙන ඇඳට වෙලා ඉන්න. නිින්ද යනකම් හරි. එතකොට ඒ බණ ඇතුලේ කියනවා මේ ජීවිත පාඩම මේ ජීවිතේ මෙහෙමයි මේ ජීවිතේ මෙහෙමයි බුදුහාමුදුරුවෝ මෙහෙමයි ධර්මය මේකයි සංඝයා මෙහෙමයි ඒක ඔබට ඇහෙනකොට ඔබ දන්නේම නැතුව ඔබ අතුලාන්තින් ධර්මයෙන් පෝෂණය වෙනවා හැමදේම බැරි කමක් නැහැ නිකමට අහලා කන එකට යොමු කරගෙන නිින්දට යන්න නිදාගෙන බණ අහන්න කියනවා නෙමෙයි නමුත් මේ කාර්යබහුල ජීවිතෙන් එහෙම හරි කරන්න මොකද පින්වත්නි අද සාමි අපි බිහි වුණෙත් ඒ වගේ රැයට අපේ ගෙවල් වල තාත්තලා රේඩියෝ එකක් එමීට දාලා බණ ටිකක් ඇහෙන්න දාලා තිබ්බහම අපි ඇඳට ගිහිල්ලා ඔළුව තියාගත්තාම නිින්ද යනකම් අපිට බණ ටික ඇහුණා ජීවිතය අනිත්‍යයි මෙහෙමයි අරකයි මේකයි කියලා ඒ ඇහිලා කොයි වෙලේ හරි අම්මා තාත්තා දරුවා පුතා නැති වෙච්ච දාට තේරුණා දෙයියනි අර බණවල කිව්වේ මේ කතාවනේ මේක ජීවිතේ ඇත්තනේ කියලා ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණේ ඒකයි අහිංසකාරයන්කට පන්සලකට ගිහිල්ලා තැනකට ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරලා බලන්න මේ ජීවිතයේ අර්ථය මේකයි කියලා. නැතුව ගිහිල්ලා මේ පුරාණ වස්තුයි අරකයි මේකයි කෞතුකාගාරේ බලන්නයි කාලය කන්න නෙමෙයි මේ කියන්නේ. පන්සලකට ගිහිල්ලා පොයකට පන්සලකට යන්න මාසෙට මගේ පින්වත්නි එක දවසයි. අවුරුද්දට දවස් 12යි. අවුරුදු 50ක් ජීවත් වුණොත් 12 වරක් පා 60 පාරයි සිල් ගන්න වෙන්නේ. මේක මහා භයානක එකක් පින්ගන්නේ ඔබට මේ ජීවිතේ පොයට සිල් ගත්තොත් 60 පාරයි 60 පාරයි 62 පාරයි ගන්න වෙන්නේ පොය මාසෙට එකයිනේ මාසෙට එකයි අවුරුද්දකට 12යි
ඔව් 600 ගාන 60 පාර 620 පාරයි. 620 පාරයි. අවුරුදු 5ක් 10ක් යනකොට මැරුණු. නිසා මේ පුංචි කාලය ඇතුලේ මේක තේරුම් නොගත්තොත් අපරාධයක් මගේ පින්වත්. කරුණා කරලා පුංචි ජීවිතේ මේ මාළු ටැංකිය කොටු වෙච්ච මාළුව වගේ මේ ජීවිතේම විනාශ කරගන්න නැතුව අපේ පිංගුතුල කොහොම හරි උත්සාහ කරලා මේ ජීවිතෙන් එතර වෙන මාර්ගයට අඩිය තියාගන්න ඕනේ. නිවන් දකින්න භාවනා කරන්න නෙමෙයි මේ කියන්නේ එකපාරටම. නමුත් මේක වෙනස් වෙන මේ පල්ලෙහාට ගහගෙන යන ජීවිතේ උඩ පැත්තට හරව ගැනීමේ දක්ෂතාවය ඔබට තියෙන්න ඕනේ. ඔබට පුළුවන් නේ වාහනක යනකොට බණක් අහගෙන යන්න. නේද පුළුවන් නේද? දැන් ඉස්සර වගේ නෙමෙයිනේ පින්වත්නි අන්තර්ජාලය තියෙනවා. ඔබට පුළුවන් පොඩ්ඩක් දාලා මොකක්ද මේ කියන්නේ කියන එක අහගෙන යන්න. ඔබට පුළුවන් කැම්පස් එකකට යනකොට ඉස්කෝලේට යනකොට දැන් හැමෝගේ මතේ ෆෝන් එකක් තියෙනවා නේද? බණ තියෙනවා කැමති ආමුද්‍රෝ කෙනෙක්ගේ කැමති බණක් කැමති වෙලාවක අහන්න පුළුවන්. මේ ජීවිත යථාර්ථයට මුහුණ දෙන්න. නැත්තම් S2 වැහෙන දවසට පරාජිතය වගේ ඇස් වහ ගන්නට සිද්ධ වෙයි. ඊටාම අවාසනාවන්ත ලෙස. ඒ නිසා ඒ බව සිහිපත් කරමින් ධර්මදේශනාවේ කාලය අවසන් වෙලා තියෙන නිසා ධර්මදේශනාව අවසන් කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.